ධර්මදේශනේ ප්‍රඥා නාලිකාව තුලින් විසුරුවා හැරීමට ප්‍රචාරය කිරීමට ධර්ම දානයේ සිදු කිරීම සඳහා බෝගහ කුඹුර පදිංචි පින්වත් භාර්යාවක් දායකත්වයේ දරලා තිබෙනවා. උතුම් වූ ධර්ම දානෙන් ජනිත වන මහා පුණ්‍ය ශක්තිය සුජීවත්ව සිටින නොවැම්බර් 19 වන දිනට 69 වන ජන්මදිනයේ යෙදෙන MB හේරත් තම ස්වාම පුරුෂයාට නොවැම්බර් 15 වන දිනට 29 වන ජන්මදිනයේ යෙදුන උදාර හේරත් පුදුනුවන්ට චාමර පුතාට ප්‍රමෝදි දියණිය ඇතුළු පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනයේ සැලසීමට හේතු වේවා. මේ ජීවිතයේදීම චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසත් එවන කුඹුර මැදදෝව නිවසේ විසූ මීට අවුරුදු 27කට පෙර මිය ගිය එච්.එම්. අප්පුහාම පියාණන්ට අවුරුදු 26කට පෙර මිය ගිය එන්.එම්. ලොකුමැණිකේ මෑණියන්ටත් අවුරුදු 3කට පෙර මිය ගිය එච්.එම්. පුංචි බණ්ඩාර අයියාට සහ එච්.එම්. බණ්ඩාර මැණිකේ ලොකු අක්කාට සහ නමින් මියගේ ඥාති මිත්‍රාදීන් සෑම සියලු දෙනාට මේ ධර්ම දේශනාවෙන් ජනිත වන මහා පුණ්‍ය ශක්තිය අනුමෝදන් වී දුක් ඇති ස්ථානයේ උපදී ඇතන් දුකින් මිදී සැපවත් වේවා. සසර දුක් කෙලවර කොට ඉක්මන් භවයකදීම නිවනින් සැනසීම පිණිස මේ පුණ්‍ය ශක්තිය හේතු වේවා. ධර්මදේශකයන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනයේ සැලසේවා. ප්‍රඥා නාලිකාවේ පින්වත් ගරු ස්වාමින් වහන්සේලා නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනයේ සැලසේවා. දැනට ලෝපුරා පැතිරී යන කොරෝනා රෝගයෙන් පීඩාවටපත් ලක්වැසි ලොවැසි සියලු ජනතාවට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනයේ සැලසේවා. මොහොතකින් වෙලී ගිය සීල සත්‍යයන්ගේ ධර්මාභෝධයේ පිණිස මේ ධර්ම දේශනා උපනිශ්‍රේ වේවා කියලා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියලා ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යෝච පුබ්බේ පමජ්ජිත්වා පච්චාසෝ නප්පමජ්ජති සෝ ඉමං ලෝකං පභාසේති අභෝ මුත්තෝ චන්දිමා. අසන නරඹන සදහැවර පින්නතුනි, බුදුසමයේ තිබෙනා වූ ඊටාම වැදගත් වචන දෙකක් තමයි පමාව සහ උපමාව කියලා. එහෙම කියනකොටත් නොදන්න කෙනෙක් නැහැ පමාව උපමාව ගැන. නමුත් ඔබ දන්නා පමාව උපමාවේ සිට බුදුරජාණන් වහන්සේ වදාළ පමාව උපමාව දක්වා මේ අරුත ගැඹුරට ගෙනියන්න ඕන. ඇයි එහෙම ගෙනියන්න ඕන? ජීවිතේ ලස්සන වෙන්න නම්, ජීවිතේ පිළිලක් වෙන්න නම්, ජීවිතේ හොයන දේවල් ලැබෙන්න නම්. හොයන දේවල් කියන්නේ සැප සම්පත්නේ. හොයන දේවල් සැප සම්පත් වෙන මොකුත් නෙමෙයි. ලැබෙන්න නම් බුදුන් වහන්සේ වදාළ පරිදි මේ පමාව උපමාව තේරුම් ගන්න ඕන. ඔබ පමාව කියන්නේ පමා වෙලා වැහපන් වහි වලාවේ කියනවාට. ඔබ පමාව කියන්නේ ගේට්ටුව ඇහුවට පස්සේ පාසලට යනවාට. ඔබ පමාව කියන්නේ රතු ඉර ගැහුවට පස්සේ කාර්යාලයට යනවාට. ඒ වගේම ඊට පෙරාතුව ගියොත් නොපමාව කියලා. ඒක පාලි භාෂාවේ තියෙන පමාදෝ අපමාදෝ පදේ ආශ්‍රයෙන් අපි හදාගත්ත සරල අර්ථයක් විතරයි. බුදුන් වහන්සේ වදාළ ධහම කෙනෙකුට තේරුම් ගන්න බැරි වෙන තාක්කල් කෙනෙක් කරන්නේ සසරේ පමා වෙන එක. අනේ සසරේ පමා වෙන නිසා තමයි ජීවිතේ දුක් ගෙනත් දෙන්නේ. කෙනෙකුට සසරේ නොපමා වෙන්න පුළුවන් නම් ජීවිතෙන් දුක අයින් කරන්න පුළුවන්. මෙහිදී මේ පමාවට අයිති කාරණා මොනවද කියලා සරලව මම කියන්න යන්නේ. මම මෙහෙම අදහසක් ඉදිරිපත් කරන්නම්. ඔබට කුඩා කාලේ ඔබේ මව්පියන් හරි ස්වාමින් වහන්සේ හරි පන්සිල් දුන්නනේ. කටේ කිරිසුණු දෙන්නත් පෙර මේක කියවන්න පටන් ගත්තා. ඒ වයසේ ඉන්න දරුවෙකුගෙන් ඇහුවොත් මොනවද ඔය කීවේ මොකද්ද ඔකේ තේරුම කියලා අදවත් උත්තර දෙයිද? නැහැ. ඒ පමාවක් වළක්වන්න උත්සාහ කළේ. ඇත්තටම පුංචි දරුවන්ගේ මේ පමාව තිබුණේ නැහැ. ප්‍රාණඝාතය කියන්නේ පමාවක්,
හොරකම කියන්නේ පමාවක්, කාමීච්ඡාචාරය කියන්නේ පමාවක්, බොරු කීම කියන්නේ පමාවක්, මත්පැන් පානය කියන්නේ සියලුම පමාවන්ට මුල් වෙන පමාවක්. ඔය එකක්වත් තිබුණාද බලන්න කටේ කිසිඳු කියන ඇති පුංචි සිංහිත්ව ගාව? තිබුණේ නෑ. මම අද දකින්නේ මේ වැරද්දක් නැති අහිංසක ඉන්න මේ ශික්ෂාපද ටික පටවලා ඒකේ අගේ නැති කරලා තියෙන්නේ. ඒ නිසා ඒක මැරෙන කල්ම නිකන් කියන එකක් බවට පත් කරන් ඉන්නව ඇරුණාම දරුවෝ මේකෙන් තිබෙන්නේ පොරොන්දුවක් කියලා හිතන්නේ. හොඳයි අම්මට තාත්තට හරි ගුරුවරයෙකුට හරි දරුවා අහුවෙලා බොරුවක් කියනවා. අම්මට හරි තාත්තට හරි ස්වාමීන් වහන්සේට අහුවෙලා මත්පැන් පානය කරනවා. අවුරුදු 15 17 17 දැන් පොරොන්දු කරවගත්තම මම ආයෙ බොන්නේ නැහැ කියලා. මම ආයෙ බොරු කරන්නේ නැහැ. එතකොට ශික්ෂාපදේ වළංගු වෙනවනේ. ඒ ශික්ෂාපදයෙන් පෙන්වන්නේ වැළකීමක් හෙවත් විරතියක්. ඔය වේ රමණී කියන එකේ තේරුම වෙන් වෙනවා. රමණී කියන්නේ යෙදෙනවා, විරමණී කියන්නේ වෙන් වෙනවා. ඒ වැළකීමේ ශික්ෂාපදයේ පොරොන්දු වෙන්න ඕන යෙදුන පුද්ගලයෙක්. මම සමාජයෙන් අහන ප්‍රශ්නය වේදුනේ නැති පුද්ගලයින්ට ඇයි මේ ශික්ෂාපද පහ වැටෙන්නේ පුංචි කාලේ? අන්න රමණේ යෙදුනා නම් ඊට පස්සේ විරමණේ පොරොන්දු කරගන්න ඕන අපි. අම්මලා තාත්තලා වශයෙන් දරුවන්ට ආදරේ, ගුරුවරු වශයෙන් දරුවන්ට ආදරේ. එහෙනම් ඒ වැරද්දක් දැක්කම වෙන් කර ගැනීම තමයි ශික්ෂාපදේ කියන්නේ. දැන් ඔබට තරමක් තේරෙන්නේ නැති පමාව කියන එකනේ. මොනවද අරවා පමාව බවටපත් වෙන්නේ කොහොමද? ඒවා කරන්න ගියාම සිත කෙලෙසෙනවා. චිත්ත සංකලේශා භික්ඛවේ සත්තා සංකලිස්සanti කියන එකේ තේරුම සිංහලට සරල කරලා ගත්තොත් සිත කෙලෙසීමෙන් මිනිසා දුකටපත් වේ. එහෙනම් ජීවත් වෙන්න ගිහිල්ලා සිත කෙලස ගත්තොත් එහෙම හොයන සැප හමු වෙන්නේ නැහැ නේද? ඒ නිසා අර මල්මෙන් පිරිසුදු දරුවන්ට තාරුණ්‍යයටපත් වීමත් සමග මේ සිත කෙලසෙන මාර්ගයේ නොයා ජීවිතය ගෙන යන්න පුළුවන් නේද? එහෙනම් ඔවුන්ට මේ දුක් කියන කාරණාව ওই තරමට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ නැහැ. පමාව වැරදි වගේම පමා කියන වචනේ අර්ථය වරද්දාගත්තා වගේම දුක් කියන පදේ අරුතත් අපි දන්න අර්ථයට එහා බුදුන් වහන්සේ වදාළ පරිදි තේරුම් ගන්න ඕන. ඔබෙන් ඇහුවොත් කකුල කැක්කුම දුකයි කියන්නේ නැද්ද? හිසේ කැක්කුම දුකයි කියන්නේ නැද්ද? එහෙමයි බඩ රෙදෙන එක දුකයි කියලා කියනවා. දුකක් දැනෙනවානේ. නමුත් බුදුරජාණන් වහන්සේ වදාරන්නේ එහෙම නෙමෙයි. යංකෝ විසාකේ සතං ප්‍රියානි සතං තේ සම්දුක්ඛානි. ඒ විසාකාවට කරපු ප්‍රකාශයක්. ඔබ විසාකාව පැත්තකින් තියන්නකෝ දැනට ඔබ. ඔබේ ළමා කාලයේ සිට ජීවත් වෙන්න ගිහින් මෙන්න මේ පමා වෙන කරුණු 100ක් හදාගත්තොත් සතං කියන්නේ ඒකට. එහෙම නැත්නම් පව් සිද්ධ වෙන කාරණා 100ක් හදාගත්තොත් ඔබට දුක් 100ක් තියෙනවා. උපමාවකින් තියෙන 100යි කියලා 1000ක් වෙන්නත් පුළුවන් 10000ක් වෙන්නත් පුළුවන්. ඒ නිසා ජීවිතයේ ගෙන යාමේදී පව් සිද්ධ වෙන කරුණු වැඩි කරගන්න වැඩි වෙන්න ජීවිතේ දුක් වැඩි වෙනවා. එහෙම ජීවිතේ මැදට හෝ අගට ගිහින් ආපහු මේ ටිකෙන් අයින් වෙන්න හදන එක තරමක් කල්යන වැඩක් සහ අපහසු වැඩක්. හොඳයි ඒ පමාවට කරුණ වල නොයදී ඉන්න පුළුවන් නම් එහෙනම් අර දුක් 1 සිට 100 දක්වා හේතු වැඩි වෙන එක අපිට පාලනය කරගන්න පුළුවන්. ඔය මේ ඉන්න සිගිත්තන්ට කැටයක් ගෙනත් දීලා රුපියල් 10 10 බහලන්න දිනපතා 10 20 වෙලා 20 30 වෙලා 30 40 වෙලා ඉහළ යන්නේ නැද්ද කියලා. අයිකේ ඉහළ යනවා. අන්න ඒ වගේ තමයි චිත්තාභ්‍යන්තරේ පමා වීම තුළ දුක් වීමට හේතු ඉහළ යනවා. ඒ නිසා බුදු සමයෙන් පෙන්වන්නේ සමහරු කල්පනා කරන පරිදි වැරදි ඔක්කොම කරලා පන්සලට ගිහින් වැඳගෙන ඉන්න බුද්ධ ආගමක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා බලාපොරොත්තුනේ උදේ දවල් හවස අපි උන්වහන්සේට වඳී කියලා නෙවෙයි. උන්වහන්සේ වදාළ දේ අනුගමනය කරයි කියලා. ඒ වදාළ දේ අනුගමනය කිරීමෙන් ඈතට ගිය සමාජයේ අනුගමනය කිරීමට වඩා වැඳුම් පිදුම් කිරීම ඉහළ තැනකට අරන් තියෙනවා හැබැයි. නමුත් අපේ ජීවිතේමයි අපිව කිලුටටපත් කරන්නේ.
අපේ ජීවිතේමයි අපට කිලුටෙන් ගලවා ගන්න පුළුවන්කමක් තිබෙන්නේ. දන්නවද මේ ගාථාවේ තේරුම මොකක්ද කියලා? ඔය වරද දන්නේ නැතුව යම්කිසි පුද්ගලයෙක් ජීවිතේ මුල් කාලයේ අර කියන පමාවට අසුවි. ඒවත් පාපේද නැඹුරුයි. පච්චාසෝ මේක වැරද්ද තේරුම් අරගෙන පස්සේ කාලෙක ඒ පාපයෙන් වළකින්න උත්සාහ කරයිද? ඔහු වලාකුලෙන් මිදුන සඳසේ බබලන්නේ. දැන් බලන්න වලාකුල් නැති හඳක් තියෙනවා කියලා හිතන්න. ලස්සනට පේනවා අපට රවුම් හඳ. ඊයේ පෙරේදා දකින්න හම්බ වුණා. වලාකුල් ඇවිදින් අඳුර වුණොත් ඊට පස්සේ අපට හඳ පේන්නේ අඳුර වෙනවා. අන්නේ වලාකුල් වලින් හඳ අඳුර වීම වගේ තමයි සතුටින් ජීවත් වෙන්න පුළුවන් ජීවිතය. මේ පමාවට ඇති කාරණා එක එක එකතු කරලා අඳුරු කරගන්න එක. නමුත් වලාකුල් හැමදාම තියෙන්නේ තුනී වෙලා යනවා. අන්න ඒ වගේ තව ටිකක් එහාට යනකොට මේ අඳුර වෙන්න හේතු අයින් කරගන්න පුළුවෙනි. ආපහු ආයෙත් හඳ පායනවා. අන්න එහෙම බුදු සමයෙන් උගන්වන්නේ ජීවිතය තුළ වැරදි යන සහ ජීවිතය තුළ නිවැරදි කරගන්න ප්‍රතිපදාවක්. වැරදි යන ප්‍රතිපදාවේ අවුරුදු 75ක් 80ක් ජීවත් වෙලා එතනින් එහාට පිරිසුදු කරගන්න හැදුවට නම් කාලයක් නැහැ, කරගන්න බෑ, තේරෙන්නෙත් නැහැ. වරදින්න ඉස්සෙල්ලා තේරුම් ගත්තොත් 15ක් 20ක් 25ක් 30ක් 40ක් වෙනකොට එහෙනම් අර දුක් 100 දක්වා ඉහළ ගිහින් නැහැ, 50යි 40යි 30යි තියෙන්නේ. ඒ ටික අයින් කරගන්න ලේසියි. ඒ නිසා මේ ජීවත් වීමේදීම කරන කියන කාරණා නිසා තමයි අපි මේ දුකටපත් වෙන්නේ, නැත්නම් මේ කියන පමාවට අහු වෙන්නේ. ආගම් ભેදයකින් තොරව සලකා බලන්න. අපි මෙලොවට පහළ වෙන්නේ මව්පියන්ගේ දරුවන් වශයෙන්. අනතුරු අපට මිනිස්කම තුල පවතින හොඳ සම්බන්ධතාවයක්. මව්පියන් යටතේ දරුවන් වශයෙන් වැඩෙන්න ඕන. අනතුරු අපි වැඩෙනකොට මව්පියන් වැඩි හිටියන්. කායික වශයෙන් දුබලයි. ඒ නිසා ඔවුන්ගේ රැකවරණය අපි අතින් සැලසෙන්න ඕන. ඒ වගේ මේ දිනු කරගත්ත තාක්ෂණයේ වලපල්ලට ගිහින් බෑ, ඊළඟ පරපුරකට හමු වෙන්න ඕන. ඒ නිසා ඔබ නිසා දරුවන් ඉන්නත් ඕන. මව්පියන් දරුවන් වශයෙන් මව්පියන් බලා ගන්න ඕන. මව්පියන් වශයෙන් දරුවන් ආරක්ෂා කරන්න ඕන. මේවට තහංචි නෑ. නමුත් මේ ගමනේදී මේ කටයුතු වලදී ඔබ අතර නොසිටිනවා වෙන්න පුළුවන්. මේ කියන ජීවන ප්‍රතිපදාවම පමාවට හරවා ගත්තොත් මොකද වෙන්නේ? මේ සමාජයේ තිබෙනවා ආත්මාර්ථකාමී කියලා වචනයක්. ඔක සාමාන්‍යයෙන් සිංහලටින් තමන් ගැන පමණක් හිතන කියලා උත්තරයක් දෙන්න පුළුවන්. මම බලාපොරොත්තු වෙන්නේ උත්තරේ නෙමෙයි. ඊට වඩා ගැඹුරින් මේක හදාරන්න ඕන තමන් තුළ ආත්මාර්ථකාමීත්වය තියනවාද කියලා. මිනිසා දුකටපත් කරන්නේ මේ දැඩි ආත්මාර්ථකාමීත්වය. අපි හැමෝම ජීවත් වෙන්න කැමති. දීර්ඝායුෂෙන් ඉන්න කැමති. ඒ වගේම අපි උපතින් කවුරුත් හොරකම් කළේ නැහැ, මත්පැන් පානය කළේ නැහැ. නමුත් මේ නොකල දේවල් වලට හුරු වෙන්නේ නැද්ද සමාජය? බොරු කියන්න හුරු වෙන්නේ නැද්ද? මත්පැන් පානය කරන්න හුරු වෙන්නේ නැද්ද? තාරුණ්‍යයට පත්වන විට වර්තමාන තිබෙන්නා වූ උගුල් වලට අහු වෙන්නේ නැද්ද? නම් වශයෙන් සඳහන් නොකලත් අතිශය විනාශයක් සිදු වෙන මත්ද්‍රව්‍ය. දැන් මේ බලන්න මේවා සංවිධානය කරලා බෙදා හරින නිෂ්පාදනය කරන අයගේ පැත්තෙන්. එතකොට ඔබට ආත්මාර්ථය තේරෙවි. දරු පරපුරක් අකාලයෙන් මහලු කරන, අධ්‍යාපනයේ කඩාවැපක් කරන, ජාතිය කොඳු ඇටි කඩා හිරවන, ආර්ථිකයේ පහළට බස්සන. මිනිසාට කිසිදු ආකාරයක යහපතක් සිදු නොවන මේ ක්‍රියාදාමයේ ඔවුන්ගේ වෙළඳ ව්‍යාපාරයේ බවට පත් කරගෙන ඔවුන් මොනවද හොයන්නේ? සමාජය ගොඩ ගන්න හොයනවද? සල්ලි විතරක් හොයනවද? තමන්ගේ දරුවන් ඇතුළු සමස්ත සමාජයේම වලපල්ලට ගියාට කමක් නැහැ. තමන්ට සල්ලි හම්බ වෙනවා නම්. සල්ලි වලින් සැප තියනවා කියලා ඒගොල්ලෝ හිතනවා. දැන් ඕන්ලගේ මානව දායාවක් තියනවද?
උන් බැලුවේ අනිත් කාට හානියක් විනාශයක් සිදුනත් කමක් නැහැ. මට සල්ලි හම්බ වෙනවා නම්. මෙන්න ආත්මාර්ථය කියන එකේ තේරුම. බුද්ධියක් තියෙනවා නම් ඔබට දරුවෝ ඉන්නවා නම් ඔබේ දරුවන් මේකට පෙළඹෙනවට ඔබ කැමති නෑ. ඔය කරන අයගේ දරුවෝ හිටියේ නැද්ද? මගේ දරුවන් කියලා නෙමෙයි හිතන්න ඕන අපි නම් අපේ දරුවන් සමාජයේම දරුවන් කියලා. වුන් කාටවත් මෙහෙනම් ඒක දෙන්න හොඳ නෑනේ. අන්න බුදු සමයෙන් පළමුව පෙන්වන්නේ සමාජ අයහපතට හේතු වෙන්නා වූ මේ දේවල් වල විරතියක්. සමස්ත සමාජයක්ම වලපල්ලට යන්න හේතු වෙන බැවින් ඒ වගේ විරතියක් පළමුව පෙන්නනවා. විරතියක් කියන්නේ වෙන්වීමක්. ඉතින් මේක අපට නීතියක් දාලා වෙන් කරන්න බෑ 100%ක්. නීති දැම්මත් නීති කඩාගෙන ඒක කරන්න කාරණා මේ අය හොයා ගන්නවා. මේ මද්ද්‍රව්‍ය නැමැති රකුසාගේ සංවිධාන ව්‍යුහයේ එළි වෙන හැටියට මෙහෙම ගියොත් ඔබට දරු පරපරක් ඉතුරු වෙන්නේ නැහැ කියලා මට හිතෙනවා. ඒ නිසා අනිවාර්යෙන්ම ඔවුන්ට කියන්න ඕන කරුණාකරලා ඔක නවත්තන්න. ඔබ රටට ආදරේ නම්, ජාතියට ආදරේ නම්, දරු පරපරාට නම්, ඔබේ ජීවිතයට ආදරේ නම්. මෙතෙක් ඔය පාරේ ගියාය අවුරුදු 30 35කට වඩා ජීවත් වුණේ නැහැ. ඕනෝන් වෙඩි තියාගෙන මැරුණා. ඒ තමයි ඒ ආගමේ හැටි. ඒකට කියන්නේ කුඩ්ඩාගම කියලා. බුද්ධ ආගම නෙමෙයි. කුඩ්ඩන්ගේ ආගම. බුදුන් වහන්සේ ආගම බුද්ධ ආගමනේ. ඒක මිනිස්සු හදන එකක් නේ කරන්නේ. අරක මිනිස්සු මරණ එක කරන්නේ. අන්න එක දෙයක් මම පෙන්නුවා ඔබට. ඒ ආශ්‍රයෙන් හිතන්න. ආත්මාර්ථකාමී වෙනවා කියන්නේ මොකද්ද කියලා. ආත්මාර්ථකාමී වීමේදී චිත්ත අභ්‍යන්තරය කෙලසෙනවා. මේ චිත්තාභ්‍යන්තරය කෙලසෙනවට මොකද්ද කියන්නේ මේ අය? පව් සිද්ධ වෙනවා. පව් සිද්ධ වෙනවා කියන්නේ මොකද්ද? සිත ඇතුළත ලෝභ මූලය, ද්වේෂ මූලය, මෝහ මූලය බලවත් වෙනවා. ඒක මූලයක් වශයෙන් පුංචි. නමුත් ඒකට පෝර දැම්මොත් ඕනෑම පුංචි පැලෑටියකට පෝර දැම්මොත් ඒක විශාල වෙනවා. අන්න ජීවත් වෙන්න ගිහින් ලෝභ දේශ මොහ මූලයන් බලවත් කරනවා නම් ඔහු පමා වෙන කෙනෙක්. ඔහුට දුක ඇරුණාම, මානසික දුක ඇරුණාම ඔය කියන හොයන සැපත හමු වෙන්නේ නැහැ. කොහොමද මේ මානසික දුක කියලා කියන්නේ? මම මේ වචන දෙක කියන්නම් ඕගොල්ලොන්ට. පාලියෙන් ගාථාවක තියෙනවා රාගෝච දෝසෝච මෝහෝච ව්‍යාධි ජරාච මරණම් පිච ශෝකමේව පරිදේව දුක්ඛම් පිච දෝමනස්සං උපායාස එක දස අග්ගි කියලා. අග්ගි කියන්නේ ගිනි වලට. බාහිර ගින්දර නෙමෙයි සිතේ ඇවිලෙන ගිනි 11ක් ගැන කියනවා. අන්නේ ගිනි වැඩි දියුණු කරගන්න එක තමයි මිනිසා දුකටපත් වීම කියලා කියන්නේ. රාග ගින්න, ද්වේෂ ගින්න, මෝහ ගින්න, ලෙඩවීම ව්‍යාධි කියන එක ගත්තාම ශාරීරික වඩා මානසික ව්‍යාධි, ජරා දිරා යාම, මරණය, ශෝකය, වැළපීම, දැඩි වෙහෙස, පරිදේව දුක් දුම්නස් මේ සියල්ල සැප නෙමෙයි. මේ හැඟීම් ටික පෙන්නපුවා එකක්වත් මිනිස්සුන්ට සැප ගෙනත් දෙන්නේ නැහැ. ජීවත් වෙන්න ගිහින් මේවා නම් පෝෂණය කරන්නේ එහෙනම් ඔහුට සැනසෙලි ඉන්න හම්බ වෙන්නේ නැහැ. අන්න ගෘහස්ත ජීවිතයට බුදුරජාණන් වහන්සේ සම්බන්ධ කරලා තිබෙන්නේ සැනසෙල්ල ජීවත් වෙන්න කැමති නම් මේ පාරේ නම් යන්න එපා. අවාසනාවකට ශික්ෂාපද කියමින් ඒ පාරේ යන සමාජයක් නේ බහුතරේ ඉන්නේ. හොඳයි රහසිගතව සමීක්ෂණයක් කරලා බලන්න. දැන් මේ ගෘහස්ත විනය සඳහා අනිකුත් වැරදි සියල්ල කරන්න හිතෙන චිත්ත පාලනය ඉවත් වෙන තමන්ට තමන් පාලනය කරගන්න බැරි විදිහට මනස වෙනස් වෙන නිසා තමයි පෙන්වන්නේ මජ්ජ පමාදට්ටානා. මත් වීමට සහ ප්‍රමාදයට හේතු වෙන දේ නොකළ යුතුය. නොකළ යුතු ශික්ෂාපදයක් ඒක ඊට පස්සේ තිබෙනවා නීති විරෝධී සහ නීත්‍යානුකූල කියලා දෙපැත්තක්. නීති විරෝධී එකත් වසවිස, නීත්‍යානුකූල එකත් වසවිස. මතක තියාගන්න.
නමුත් ඒ වයම්ම ජීවත් වෙන ඒවම වෙළඳ ව්‍යාපාර බවට පත් කරගෙන හම්බ කරන අය නැද්ද? හොඳයි සංගතියක් වශයෙන් හොයලා බලුවොත් එහෙමයි පිරිමි පාර්ශවයේ සීට සංඛ්‍යාව ප්‍රතිශතය සමීක්ෂණයක් කරලා බලන්න බස් නැවතුම් පොලකදී හරි කොහෙද හරි සීට කීයද කියලා. 80ක් මත්පැන් වලට කිජුයි 20ක් වන්නේ නැහැ. ඔය බෞද්ධ රටේ ඇත්ත. සමාජයක් හදන්න හැදුවා රටක් හදන්න හැදුවට Taman මේකෙන් මිදෙන්න ඕනනේ. අන්න එතකොට වුන් එහෙනම් මේ ප්‍රමාදයටපත් වෙමින් ඉන්නේ. සසරේ සියලු ප්‍රමාදයන්ට හේතු වෙන මූලික ප්‍රමාදය මත්පැන් පානය. එහෙනම් නොකල යුතු දේවල් අපි කරනවානේ. අනතුරු ඔබට ඔබේ සිත පිළිබඳව තියෙනවා තවත් කරුණක්. ඔබට සිත කය දෙක පිළිබඳ අවබෝධයක් නැහැ. ඒ නිසා ඔබ මේ සිත කය දෙකකට ක්‍රියාත්මකවට මම කියලා කියන්නේ. මේ මම කියන කෙනාට එක එක වෙලාවට එක එක හැඟීම් එනවා. ඒ හැඟීම් වලට අනුව තමයි කය වචන වෙනස් වෙන්නේ. සන්තෝෂය තිබුණොත් hina වෙන්න පුළුවන්. බය තිබුණොත් වෙවුලන්න පුළුවන්. තරහවොත් ඇස් දෙක රත් වෙලා ඒ බයෙන් නිදහස් තරහෙන් නිදහස් වෙන්න දුවන්න පුළුවන් නැත්නම් පහර දෙන්න පුළුවන්. කවුද මේවා කළේ? නීතියක් දකී පුද්ගලෙක් කළා කියලා. ඔබත් දකී පුද්ගලෙක් කළා කියලා. බුදු සමයේ කවුරු කළා කියලාද පෙන්වන්නේ? බුදු සමෙන් උගන්වන්නේ ඔක පුද්ගලෙක් කළා කියලා. කය වචන සිත හැඟීම් වලට වහල් වුණා. එතකොට මේ හැඟීම් තමයි ඔබ නරක කෙනෙක් කළේ. අන්න මේ නරක හැඟීම් සිතේ වර්ධනය නොවන ආකාරයෙන් ජීවත් වීම තමයි ගෘහස්ත ජීවිතය, ගිහි ජීවිතය, සාර්ථක බෞද්ධ ජීවිතය කියලා කියන්නේ. එතකොට අර පමාවට කරුණ වලට අතහිත දෙන්න බෑ. එතන විතරක් නෙමෙයි එතනින් එහාට කොච්චර දිනවද ඒක? ඒ පමාවට කරුණ ඔබ කල්පනා කළොත් එහෙම පාසලකට ළමයි ටිකක් කොළතුනේ සූදුවට හුරු කරන්න. එහෙම නැත්නම් දිවට තියන්නා වූ මත් එක්කකට හුරු කරන්න. ඔබ ඇත්තටම අම්මෙක්ද තාත්තෙක්ද එතකොට? එතකොට සමාජයේ වලපල්ලට ගෙනියන සමාජිකයෙක් බවට පත් වෙනවා. අන්න එහෙම අපිට ජීවත් වෙන්න ගියාම සමාජයට පරිසරයට ආදරය කරනවා නම් මේවා කරන්න බෑ. වනං චින්දත මා රුක්ඛං මොකද මේ කියන්නේ දන්නවද? බුදුන් වහන්සේ වදාරන්නේ. වරද්දාගත්තොත් මේකම යොදා ගන්නවා සමාජය විනාශ කරන්න. මොකද ඒ කියන්නේ කැලේ කපන්න ගස්සේ කපන්න එපා කියලා ලෝ තියෙන්නේ. වනං කියන්නේ කැලෑවට, රුක්ඛං කියන්නේ ගස් වලට. මා කියන්නේ නොකරන්න. වනං චින්දත ගස් කපන්න, වනං චින්දත වනේ කපන්න, මා රුක්ඛං ගස් කපන්න එපා. ගස් ඉතුරු කරලා කැලේ කපන්න කියලා තියෙන්නේ. නෑ. බාහිර පරිසේවනසන්න එපා. චිත්තාභ්‍යන්තරේ වැඩෙන ලෝභ දේශ මොහෙන් කියන වනාන්තරය කියලා. ඒක කපන්න කියන්නේ අර. දේශපාලනඥයෝ හදාගන්න බුදුහාමුදුරුවෝ කියලා දෙන කැලේ කපන්න කියලා ඕන්නම් ගිහින් විනාශ කරයි කැලයක්. එහෙමනේ බන හරවන්නේ අපි අය. ඒ තමයි ජීවිතේම ජීවත් වෙන්න ගියාම තමයි ක්‍රමෙන් අවුලටපත් වෙන්නේ. අන්න අවුලටපත් නොවෙන්න ජීවත් වෙන එක තමයි සාර්ථක ගිහි ජීවිතේ බෞද්ධ ජීවිතය කියලා කියන්නේ. එහෙනම් අපට සිත රැකෙන ආදායම් මාර්ග හොයා ගන්න වෙනවා. ජීවන ප්‍රතිපදාවක් හොයා ගන්න වෙනවා. ඒ වගේම වටපිට පරිසරය ප්‍රසන්න එකක් බවට පත් වෙන්න වෙනවා. අන්න මේ පෘථග්ජන කියන සමාජයට කරන්න බැරි දෙයක් ඔය. ටික දවසක් ජීවත් වෙනකොට පෘථග්ජන සමාජයේ සහෝදර සහෝදරියෝ නොහොඳ වෙනවා. අසල්වාසීන් එක්ක නොහොඳ වෙනවා. අලුතින් විවාහපත් වුණා වූ ජෝඩුවක් නොහොඳ වෙනවා. නැන්දම්මයි ලීලී නොහොඳ වෙනවා. බෑනයි මාමණ්ඩියයි නොහොඳ වෙනවා. නෑනලා දෙන්න නොහොඳ වෙනවා. දැන් සැප හමු වෙයිද? මේ කරගන්නේ අවුල නේද? බුදුන් වහන්සේ නෙවෙයි මට මතකයි මෑතදී 1986 දී පරලොසපත් වුණා වූ මේ විද්වතෙක් හිටියා මේ රටේ ආචාර්ය ඊ.ඩබ්ලිව් අතිකාරම් කියලා. ඒ කාලෙත් මම මේ පොත්පත් කියවපු කෙනෙක්. එතුමන් කියනවා විරුද්ධ වීම නිදහස නැති කර ගැනීමකි.
අපිම මේ ගෙදර ඉන්නකොට වඩපිටිය ඔක්කොම විරුද්ධ කරගත්තාම නායට අඳුකල වගේ ඇහෙන තැන, පේන තැන ඔක්කොම අපේ කේන්ති අවසන එකක් නා. මෙන්න මේ මිනිස් සමාජය දුකටපත් කරන හැඟීම් අතර බරපතලම විනාශකාරීම දේ තමයි කේන්තිය කියලා කියන්නේ. කේන්තිය කියන වචනේ තේරෙන්නේ නැත්නම් අපි ඒක ගන්නවා අමනාපය, අකමැත්ත, තරහව, ක්‍රෝධය, වෛරය මේ බරපතල කලාමන් ටික ටික. මේ සිත ඇතුළත වැඩෙන්නා වූ පාප ධර්මයක්. ඔබ දැකලා තියෙනවද කොස් ගස්වල, අඹ ගස්වල ඔය කුරුල්ලෝ ඇවිදින් පිලල් කාලා ඇට තියලා යනවා දෙබල් වල නැත්තම් කොතන හරි. ඒකට ඔය පිලල් ඇටේ කියන එකට මහ පොළොව ඕන නැහැ පැලවෙන්න. එතන පැලවෙනවා. එමයි හැකියාව තියෙන්නේ. එළිලා තියෙන නිසා. පැලවුණාම මුලක් අදිනවා ගහ ඇතුළට. දැන් ගහේ සාරේ උරාගෙන පැලේ වැඩෙනවා. අත්දුර. ටික අඹ ගහ දුර්වල වෙනවා, පිරළ වැඩෙනවා. අන්තිමට පිරළට පුළුවන් අඹ ගහ මරලා දාන්න. අඹ ගහේම සාරයෙන් අඹ ගහ මරලා දාන්න පිරළට පුළුවන්. මම උපමාවක් කිව්වේ. ඔබ දකින්නේ නැද්ද ඔබේ හිතේ තිබෙන දේශය කියන්නේ පිරළක් කියලා? පිරළ වැඩුණොත් මොකද වෙන්නේ? අර ගහට වෙච්ච වැඩේ වෙනවා. අන්න මේවා නොයඩා මේ පාප ධර්මයන් නොයඩා ජීවත් වෙන එක තමයි බුදුසමෙන් උගන්වන්නේ. වික්ෂුන් වහන්සේලාට ප්‍රදාරන්නේ ඔවුන්ට ප්‍රියශීලීව කිරිහා පැනිසේ වාසය කරන්න කියලා. උදේ නැගිට වෙලාවේ ඉඳලා ඇහැට පේන දේ, කනට ඇහෙන දේ සියල්ල අපි උනසම්සුන් කරනවා නම් එහෙනම් අපිට දැනසිල්ලක් ලෝකේ නැහැ. ඒක තිබුණද කුඩා දරුවන්ට? නැහැ. එහෙනම් තේරෙනවද ඔබ ඒක හදා ගන්නවා කියලා? මෙන්න මේක තේරුම් ගන්න ඕන. උපතින් මිනිස්සුන්ගේ ජීවිතේ දුක නැහැ. ජීවත් වෙන්න ගිහින් මේ චිත්තාභ්‍යන්තරයේ ගිනි පුළිඟු බලවත් කරගන්න ගියොත් බලවත් වෙන්න ඔබෙන් අයින් වෙනවා සැප සම්පත්. ඔබ දුකටපත් වෙනවා. එනිසා ජීවත් වෙන්න උගන්ලා තියෙන බුදුදහමෙන්. ඒවා වැඩි දියුණු කරගන්න නැතුව ජීවත් වෙන්න. ඒ සඳහා වෘත්තියක් තෝරා ගැනීම, ඉවසීම, කේන්තියෙන් කටයුතු නොකිරීම, මව්පියන්ට ගරු කිරීම, පූජ්‍යපක්ෂයේ අවදාන ශාසනා පිළිපැදීම, කරුණාව, දයාව, අනුකම්පා, මෛත්‍රී නම් වූ යහපත් ගති ලක්ෂණ ජීවිතයට එකතු වෙන්න ඕන. ඊර්ෂ්‍යා කිරීම, පලි ගැනීම, වෛර කිරීම, රිදවීම කියන මේවා අපෙන් මියන්න ඕන. අන්න මම කියව කතාව හරි. අර ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය ආදී දේවල් චිතේ වැඩි දියුණුව නම් ඔහු පමා වෙන කෙනෙක්. නමුත් බුදුරජාණන් වහන්සේ වදාරන්නේ ඒකේ වැරද්ද, ඒක නිසාපත් වෙන දුක තේරෙනවා නම් පච්චාසෝන අප්පමජ්ජති. පස්සේ පුළුවන් අපමා වෙන්න. හොඳයි, මේ පමාවේ ප්‍රතිඵලය මොකද්ද? පමාවේ ප්‍රතිඵලයේ චිත්ත අභ්‍යන්තරයේ ලෝභයෙන්, දේශයෙන්, මෝහයෙන් වැඩි සීල සංඛ්‍යාවෙන් හිතන කියන ආකාරයේ යහපත් පැත්තට වඩා යහපත් පැත්ත බලවත් වෙන එක. දැන් ඔබට හංවඩුවක් ගහනවා සමාජයේ අනරක කෙනෙක්. ඔබට ඇහැට කනට පේනකොට විතරක් නෙමෙයි කල්පනා කර ඉන්නකොටත් හිතට එන්නේ හැම එකක්ම බල දෙන කාරණා. ඔබ කයෙන් මිනිසෙක් වුණාට සිතාභ්‍යන්තරයෙන් දැන් පරිහානියටපත් වෙලා. අගට යනකොට කයෙන් පරලෝ යන්නේ නැහැ කවුරුත්. හැබැයි සිත උදව් වෙනවා පරලෝ යන්න. සිත පරලෝට යන්නේ නැහැ. සිතේ තියෙන හේතු වල ඵලයක් අනාගතේ කියන්නේ. දැන් එහෙනම් ජීවත් වෙන්න ගිහින් පව් පුරව ගත්තොත් දෙපයින් පරලෝ යන්න වෙන්නේ නැහැ කාටවත්. පෙට්ටියෙන් පරලෝ යන්නෙත් නැහැ කවුරුත්. පෙට්ටිය යන්නේ ආදාහනාගාරයේ සහ භූම දානාගාරයේ විතරයි. කයත් එතනින් පොළොවට පස් වෙනවා. නමුත් අර පන යනවා කියන මොහොතේදී ඔබේ සිතේ තියෙන සාමාන්‍ය ස්වභාවයට අනුව තමයි චුති ප්‍රතිසන්දි හම්බ වෙන්නේ. දැන් ජීවත් වෙන්න ගිහින් පාපකාරී ජීවිතයක් ගත කළොත් අර අපි කතා කරන පාතාල ලෝකේ හරි හෙරොයින් ලෝකේ හරි නැත්නම් මේගොල්ලෝගේ ජීවත් වෙන්නේ පාපකාරී ජීවිතයක්. අවසානයේ වුන් බුදුන් වහන්සේට වැඳගෙන පරලෝ යන්නේ නැහැ. ලෝකෙට යහපතක් වේවා කියලා පරලෝ යන්නේ නැහැ. වෛරයෙන් පරලෝ යන්නේ. Tamante එරෙහිව ආපු අය Taman ඝාතනය කරනකොට වෛරයෙන්. දැන් ඉවරයි මනසකම.
අනසෝ කායස වේදෝ පරම්මරණා දුග්ගතින් උපජ්ජ කියලා බණපදයක් තියෙනවා. කය විදිසින්ද මරණයෙන් පසු උට මනුස්සකම අහිමි වෙනවා. ඒ ජීවත් වීමේදී පමා වීමේ ප්‍රතිඵලයයි. අන්න පමාව කියන්නේ වෙලාවට වැඩ නොකරන එක නෙවෙයි. එතකොට පාපයේ බලවත් වීමට කියන නමක් පමාව. පමාදෝ මච්චනෝ පදං. හරිනේ. පමාව මරණයට මඟයි. අපමාදෝ අමත පදං. අන්න බුදුන් වහන්සේ වදන එහා පැත්තට තියෙනවා. මේක ඉතා ගැඹුරට කතා කරන්න පුළුවන් වචනයක්. ඔබට ගැළපෙන පරිදි පමණයි මම කතා කරන්නේ. එහෙනම් අපිට මේ වෙනම ජීවිතයක් දෙන්නේ නැහැ බුදු සමයේ. ගත කරන ජීවිතයම මිනිස් සිත ප්‍රවේශම් කරගෙන පරිහානියටපත් කරගන්න නැතුව මිනිස් සිත රැකගෙන ජීවත් වෙන්න වෙනවා. චිත්තස්ස දමතෝ සාදු චිත්තං දත්තං සුඛාවහං. සිත දමනය කරගැනීම යහපත්, දමනය වූ සිත සැපගෙනත් වෙනවා. කවුද පෘථග්ජනයයි කියලා කියන්නේ? පෘථග්ජනයයි කියලා කියන්නේ අපේ පුද්ගලයා සිත කය දෙකකට බෙදලා හඳුනා ගන්න බැරි කෙනාට. අපි කවදාවත් අපිව සිත කය දෙකකට බෙදලා හඳුනාගන්න නැහැ. අපි පුද්ගලයා වශයෙන් කල්පනා කරන්නේ. මව කුසින් දීවි ළමා තරුණ මැදිවි මහලු වශයෙන් මිය යනවා. එක්කෙනෙක් ඉපදුනා එයාම මිය යනවා තමයි අපට පේන්නේ. එහෙම බලලා හිත හදන්න බෑ. මොකද ඒ උපන් තැන් ඉඳලා මැරෙන කල්ම හිතක් තියෙන්නේ නැහැ. සිත අසුරු ගසන තැනකින් ඉපදී නැසෙන ඊට පස්සේ තව එකක් උපදින ඊට පස්සේ තව එකක් උපදින එකක් උපදිනකොට අනිත් ඒවා නැති එකක්. මොහතක පෙර උපන් සිත් දැන් සිත උපදිනකොට නැහැ. අනාගත පැත්ත සිත් ඉපදිලා නැහැ. මතක තබා ගන්න. නම් මේ මොහත පමණයි පවතින්නේ. මේ මොහත සම්බන්ධයෙන් ඔබ ඉගෙන ගන්න ඕන. යහපත් කෙනෙක් වෙන්නට නම් සිත උපදින්න තැන් 6ක් තියෙනවායි කියලා. ඇහැ, කන, නාසය, දිව, කය. පහයි ඒ ආශ්‍රෙන් බාහිර උදව්ව නැතුව හිත උපදිනවා. හිත ඇතුලෙන් කල්පනා වෙනවා, හිණ පේනවායි කියන්නේ. අර ජීවිතයක් සාර්ථක කරගන්න මේ සිත පිළිබඳ තේරුම් ගැනීමකින් තොරව අමාරුයි. ශික්ෂාපද විවරණය තුළ කිසියම් පාලනයක් සිදු වෙනවා. ශික්ෂාපද කියනවා නම් නෙමෙයි, ශික්ෂාපද වලින් පෙන්වන වැරදි නොකරනවා නම්. නමුත් ඒක ශික්ෂාපද සංවරයක්. බුදුන් වහන්සේ බෞද්ධයින් සඳහා නිර්දේශ කරන්නේ සිතේ සංයමයක්, සංවරයක්. ඒකට සිත පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන්න වෙනවා. සිතම පාපයන්ට නැඹුරු වෙනකොට අකුසල් සිත් කියලා කියනවා. සිතම පින්වලට නැඹුරු වෙනකොට කුසල් සිත් කියලා කියනවා. සිතම ලෞකික ධානවලට නැඹුරුනකොට ධාන සිත් කියලා කියනවා. සිතම පවෙන් පිනෙන් ධානයෙන් අත මිදෙනකොට ලෝකෝත්තර සිත් කියලා කියනවා. මිනිසා තුළ තිබෙනා වූ සිතමයි මේ පැති ඔස්සේ යන්නේ. ඒ නිසා තමයි මිනිසාමයි ලෝක දෙවියන් වන්නේ, මිනිසාමයි ලෝක තිරිසන් වන්නේ කියලා කියන්නේ. එතකොට මනුස්සකය අතහැරෙන විට සිතේ දියුණු කරගත්ත හෝ පරිහානියටපත් කරගත්ත පරිදි අනාගතයක් සකස් වෙනවා. ඒක වෙනත් ආගම් වල කියාවෙන්නේ නැහැ. පුනරුත්පත්තිය කියන වචනේ පාවිච්චි කළත් වැරදි. ඒකට මරණින් පස්සේ සදාකාලික ස්වර්ගයට නිරේට යනවා කිව්වත් වැරදි. ඒක ඒ සිතේ තත්ත්වයන්ට අනුව සිදුවෙන අනාගතයක්. ඒ අනාගතෙට එක තැනක් හෝ දෙකක් නෙවෙයි තියෙන්නේ. තැන් 4ක් තියෙනවා, 5ක් තියෙනවා. අන්න එහෙම මෙතනින් ඉවර නෑ. මේ සිත කෙලසා ගත්තොත් ඒකට අනාගත විපාකයක් තියෙනවායි කියන එක බුදුන් වහන්සේ වදාරනවා. මම මේවා කියන්නේ පාඩම් කරන කාගෙන් හරි අහගෙන නෙවෙයි. මේ පිළිබඳව මට ප්‍රත්‍යක්ෂ අවබෝධයක් තියෙන නිසායි කියන්නේ. අන බුදුන් විශ්වාස කරනවා කියන එකේ තේරුම එහෙනම් උන්වහන්සේ උගන්වපු කරුණ අනුව අපි වැරදි දේවල් කරන්න ගියොත් අපි දුකටපත් වෙනවා කියලා තේරුම් අරගෙන එවන් අතමිදෙන එකට තමයි බුදුන් විශ්වාස කරනවායි කියන්නේ. බුදුහාමුදුරුවෝ ඉන්දියාවේ හිටියා පයින් ඇඩියා කියලා විශ්වාස කරන එක නෙවෙයි. උන්වහන්සේගේ ඉගැන්වීම් පිළි අර ගන්නවා නම් ඒක තමයි විශ්වාස කිරීම කියලා කියන්නේ. හොඳයි, කෙනෙකුට ওই පරලෝ අමතක වෙනවා. ත්‍රිපිටකය තුල පරලෝ යම් කීයක් පෙන්වලා තියෙනවා කියලා දන්නවද මේ අය? ප්‍රධාන වශයෙන් 3කට පෙන්වන්න පුළුවන්. ඒක අපෝ 6කට බෙදන්නත් පුළුවන්. අන්නර පමාවි මියගියොත් සෝ කායස වේදෝ පරම්මරණ දුග්ගතින් උප්පජ්ජති. කය මිදී සිදුවන මරණින් පස්සේ මානසික තත්ත්වයන්ට අනුව ඔහුට මනුස්සකම අහිමි වෙලා ඇහැට පේන තිරසං සතෙක් සහ නොපෙනෙන අපාවත්තට ඕපපාතික ප්‍රතිසන්දියකට පාර හදාගත්තේ
සිත කෙලසා ගැනීමයි. කවුරුත් හදලා දුන්නේ නැහැ. අන්න යහපත් ප්‍රත්‍යඥ වශයෙන් ජීවත් වෙන්න ගියොත් ඊට පස්සේ එහෙනම් ඊට පස්සේ අර අයහපත් දේවල් වෙනුවට සමාජය යහපත සුබ සාධනය, මව්පියන්ට උදව් කිරීම, දරුවන්ට බලා ගැනීම, ශ්‍රම දාන කිරීම, පරිත්‍යාගශීලීත්වය වටුම් වෙනවා. දැන් ඒව නිසා ද්වේෂය වැඩින්නේ නැහැ. නමුත් ලෝභය වැඩින්න පුළුවන් සමහර විට. නමුත් මෙතන පෙන්වන බුදුන් වහන්සේ ඉලක්ක කීපයක්. පරලෝ යාමේදී අල්ප දානය සහ අල්ප සීලය, මධ්‍යම දානය සහ මධ්‍යම සීලය, ඉහළ දානය සහ ඉහළ සීලය කියලා තුනකට බෙදලා පෙන්නලා තියෙනවා. අනාගතයේ සකස් වෙන අඩු දාණයෙන් අඩු සීලයෙන් සෝ කායස්ස බේදෝ පරම්මරණා මනුස්ස දෝබග්ගං uppajjati. උපදිනකොටම දුප්පත්. අම්මා තාත්තට කෑම් බීම් නැහැ හරියට ලබා දෙන්න. පාසල් යන්න සපත්තු සෙරෙප්පු නැහැ, වාහනයක් නැහැ. සෙරෙප්පු දෙක අතේ තියාන ගිහින් සමහරට ගෙවෙනවට ස්පිරිත මේ ගේට්ටුව ගාවෙන් දාගෙන ගිහින් ඉස්කෝලේ ගිය ළමයි ගැන මම අහලා තියෙනවා. දැන් නම් එහෙමයි නෑ. මගේ කාලේ එහෙම උපදිනකොටම මේ සැප සම්පත් නැතිකම පිටුපස්ස පින් මදකම තියෙනවා කියලා බුදුන් වහන්සේ වදාහරන්නේ. උපදිනකොටම අම්මා තාත්තට ගෙවල් දොරවල් යාන වාහන තියෙනවා නම් මේ අඩුවක් නැත්නම් එහෙනම් ඒ අර පෙර ජීවිතයේ යහපත් ජීවත් වීම තුළ ඒකට කියනවා මධ්‍යම දානය සහ මධ්‍යම සීලය මුල් කොටගත් සෝකායස වේදෝ පරම්මරණා මනුස්ස සෝභාගං uppajjati. සෞභාග්‍ය සම්පන්න මනුස්සකම. අරකට කියනවා පවෙන් පරලෝ යනවා, මේකට කියනවා පිනෙන් පරලෝ යනවා. හොඳ පිනෙන් පරලෝ යනවා. තවත් එහාට ගියොත් එහෙම දානය සහ සීලය ඉහළම අන්න හොඳ දේවල් කරන්න ගියොත් එහෙම. එතකොටත් පරලෝවක් හම් වෙනවා සෝකායස වේදෝ පරම්මරණා දිව්‍ය සහව්‍යතං uppajjati. දෙවියන් අතර. එහෙම ජීවත් වෙන්න ඕන මිනිස්සු තමන් කරන ක්‍රියාකාරකමක් තුළ අනාගතයක් තීරණය වෙනවා කියලා තේරුම් අරගෙන. එහෙනම් අන්න ජීවිතේ තෝරගන්න වෙනවා කායස්ස වේදෝ පරම්මරණා මේ දුග්ගතින් uppajjati අතහරින්න වෙනවා. දුග්ගතින් uppajjati නැමැති අනාගත විපාකේ අතහරින්න නම් ජීවිතේ පව් අතහරින්න ඕන. අන්න එහෙමයි මේක. සුග්ගතින් uppajjati නැමැති අනාගතේ නම් එහෙනම් යහපත් පැත්තේ ජීවත් වෙන්න වෙනවා. ඔබට අදාළ නැති තව එකක් පොතේ තියෙනවා. ඔය පස්දර පිනන සැප වෙනුවට ඔව අතහැරලා කැලේට ගිහින් ඇස් දෙක පියාගෙන සිත ඇතුළත සංසුන් සමාධියක් වඩුවයි කියලා පෙන්වනවා ආලාර කාලාමලා උද්දකරාම් පුත්‍රවලා. ඒගොල්ලන්ට පව් නෙමෙයි පින් නෙමෙයි එතන තියෙන සංසුන් බවක්. ඒකට කියනවා ධානය කියලා. ඒකෙනොත් පරලෝ යන්න වෙනවා. එතකොට කියනවා ධානයෙන් පරලෝ යාම. එතකොට බඹලෝ උපදිනවායි කියලා බලන්න. අන්න මිනිසුන් තේරුම් ගන්න ඕන තමන් ජීවත් වෙන ක්‍රියාකාරකම් අනුව පවෙන් පරලෝ යාම, අඩු දාණයෙන් සීලෙන් පරලෝ යාම, මධ්‍යම දාණයෙන් සීලෙන් පරලෝ යාම, ඉහළ දාණයෙන් සීලෙන් පරලෝ යාම, ධානයෙන් දෙආකාර පරලෝ යාම කියලා පරලෝ යාම් ටිකකට අහු වෙනවා. තෝරගන්නේ මොකද්ද? මගෙන් නම් කියව තෝරගන්න ගොත් මම එකක්වත් තෝරගන්නේ නැහැ. මට පවෙන් පරලෝ යාම ඕනෙත් නැහැ, පිනෙන් පරලෝ යාම ඕනෙත් නැහැ, ධානයෙන් පරලෝ යාම ඕනෙත් නැහැ. ඇයි? ත්‍රිපිටකේ උගන්වනවා පරලෝ නොයාම කියලා එකක්. ඒක මම හොයන්නේ. ජීවත් වෙනවා නම් පරලෝ යන්න යහපත් පැත්තට පරලෝ යන්න ජීවත් වෙන්න. ඊට එහාට යනවා නම් අන්න සැබෑ බෞද්ධකව තුළ පරලෝ යන්න හේතු ඉවර කරන්නත් පුළුවන්. එතකොට පරලෝ නොයාම. එහෙම සුන්දර දහමකට හිමිකම් කියන අය අපි. ඕනනම් ඒක තේරෙන්න කියලා දෙන්නම් මම. සාමාන්‍යයෙන් ඔවා කීවට ඔහොම කීවට තේරෙන්නේ නැහැ. පාසල් ගියායනේ. ඔය දහම් පාසලේ පාසල් පොතේ චරිත හදාarලා තියෙනවනේ හරියට. මේ කියන චරිත ටික බලා ගන්න. ජේතවනාරාම පිටිපස්සට වෙලා හිටියක් කලේම උර මරණයක. චුන්දසූකරික බුදුහාඳුරෝ හිටියයි කියලා අතර උනේ නැහැ. චුන්දසූකරික පමා වුණා. ප්‍රාණඝාතයෙන්. ඒ නිසා මනස එතෙන්ටපත් වෙලා පවෙන් පරලෝ යන්න සිද්ධ වුණා. එහෙනම් අපාගත වෙන්නේ නැති. පවුලක ඉපදලා හිටියා පොහොසත් පවුලක ළමෙක් මට්ට කුණ්ඩලී කියලා. මට්ට කුණ්ඩලී කියන නම හැදුනෙත් ලෝභයක් හින්දා. තාත්තා ලෝභයි. ඒ හින්දා රන් කරුවාට මුදල් ගෙවා සරණාභරණ හදන්න කම්මැලි වෙලා ඒකට සල්ලි ගනී කියලා රත්තරන් කෑල්ල ගලක් තියලා තලලා ඔබට වගේ මෝස්තර නැති දෙයක් කනට දැම්මයි කියලා පේනවා.
ඒකේ පවතිනා වූ අර මට්ට බව නැත්තම් මොට්ට බව නිසා තමයි මට්ට කුණ්ඩලී කියනවා. කුණ්ඩල කියන්නේ කරාඹු වලට තමයි. මොට්ට වූ කරාඹු දාපු හින් මට්ට කුණ්ඩලී. කොතර ලෝභද කියනවා නම් අසනීප වෙලා බෙහෙත් දෙන්නේ නැහැ. වෙද මහත්තයාට සල්ලි දෙන්න වෙයි කියලා. වෙද මහත්තයන් අහන අහවල් එළියට දෙන බේත මොකද්ද කියලා. වෙද මහත්තයාත් මේ වනසයි කපටිකම දැනගෙන වැරදි බේතක් දෙනවා. වැරදි බේත බීලා මරණාසන්නපත් වෙනවා. ගියතුල ඉන්න සම්පත් මෙච්චර තියාගෙන පුතාට සැලකුවේ නැහැ කියලා මිනිස්සු දොස් කියයි කියලා පාරෙන් එළියට ගෙයින් එළියට දාලා පිළේ නිදි වඩිනවා බුදුරජාණන් වහන්සේ එතනින්. දැකලා සතුටු වෙනවා බුදුන් වහන්සේට වැඳලා. නැගිටින්නත් බෑ ලෙඩ හැඳේම ඉඳගෙන. ඒ සතුටට කියනවා පින. ඒක උදව් වෙනවා පරලෝ යන්න. එතකොට මට්ටකුණ්ඩලී දේවී පුත්‍රයා අන්න පිනෙන් පරලෝ යාම. සිද්ධාර්ථ ගෞතමීන්ට හෝ සිද්ධාර්ථ කුමාරයාට උගන්වපු ගුරුවරු හිටියා. සර්වමිත්‍ර ආලාරකාම උද්දකරාම පුත්‍ර භග්ගව. ඔවුන් මොකද කළේ? ඔවුන් ඔය පවපින දෙකට එහා ගිය තව දෙයක් හොයන් හිටියා ලෞකික ධානය කියලා. ඔවුන් මැරුණේ ඒකෙන්. එතකොට ධානයෙන් පරලෝ යාම. රුපියල්කි බම්තල. එයා පව් වලිනුත් මැරෙනවා, පින් වලිනුත් මැරෙනවා, ධාන වලිනුත් මැරෙනවා. කයෙන් මැරුණාට මැරෙන්නේ මේවා මුල් කොටගෙන හිතින්. එහෙනම් ඒ අනාගතයකට හිමිකම් කියන්න වෙනවා. අන්න ඒක දැනගෙන ජීවත් වෙන්න ඕන මිනිස්සෙක්. මෙතනින් ඉවර නෑ කියලා. අපි උතෙන් එකතු කරනවා සරියුත් හාමුදුරුවෝ හරි ආනන්ද හාමුදුරුවෝ හරි. අපාය ගියාද, දිව්‍ය ලෝක ගියාද, බ්‍රහ්ම ලෝක ගියාද? නෑ. ඒකට මොකද්ද කියන්නේ? ඔබ කියයි පිරිනුවම් වැඩියයි කියලා. මම කියනවා ඒකට තමයි පරලෝ නොයාම කියන්නේ. අර මිනිසුන්ට පරලෝ නොයන ජීවිතයක් ගත කරන්න පාරකුත් මේ බුදු සමය තුල තියෙනවා. ඔබ ඉන්න තැන ඉඳලා ඒකට එන්න අමාරුයි අවබෝධය පුළුල් වෙන්න ඕන. කයින් තැන මාරු කරන්න ඕන නෑ අවබෝධය පුළුල් වෙන්න ඕන. ඒ බෞද්ධ ජීවිතය කියලා කියන්නේ මෙන්න මේ ගැඹුරු ඉගැන්වීම වටහා ගනිමින් යන ජීවිතයකට. තව එහෙනම් අර අපි කතා කරපු ආරම්භක හොඳ තැනින්ලා තව හොඳ තැනින්ලා තව හුඟාත්යෙන් හොඳ වෙන්න වෙනවා මේ අයට. හොඳ වෙන එකේ සීමාව තව එහාට තියෙනවා. මේවා ගැන සැලකිලිමත් වෙන්නේ නැතුවම. එතකොට ජීවිතය ගැන විතරයි හොයන්නේ. ජීවිතයෙන් එහා පැත්තට හිතන්නේ නැහැ. එතකොට අර කියන පාප ධර්මයන්, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, එකට කිරීම, පළ ගැනීම ආදී මේ දුෂ්ට ධර්මතාවයන් හිතේ පාවිච්චි කරනවා. දැන් මොකද වෙන්නේ? සත්තා සංකිලිස්සanti. සත්‍ය දුකටපත් වෙනවා. දැන් ඔබ පිළිගන්නවද ජීවිතයේ දුකයි නෙමෙයි අපි ජීවිතයේ දුක හදාගන්නවයි කියලා? ජීවිතයේ දුකයි නම් බුදුන් වහන්සේට දුක තියෙන්න වෙනවා. නෑ 35න් පස්සේ උන්වහන්සේට දුකක් තිබිලම නෑ. එහෙනම් බුදු සමයෙන් උගන්වන්නේ දුක් නැති ජීවිතයක්. දුක් කියන්නේ ජීවිතය ආක්‍රමණය කරන්නා වූ වැරදි කාරණා ටිකක්. ඒවා තියෙන දේවල් නෙමෙයි අපි හදාගන්න වැරදි ටිකක්. ඒවට අකමැති නම් අපිට ඒක අයින් කරගන්නත් පුළුවන්. ඒ අයින් කර ගැනීම හැමෝෙදී ඔය පමජ්ජිත්වා හරියන්නේ නැහැ. අන්න තව වචනයක් කියනවා පච්චාසෝ නප්පමජ්ජති. මේ පමාවේ සිදුවෙන මේ ඉරණම තේරෙනවා නම් ඔහුට පස්සේ නොපමා වෙන්න හිතෙනවා. දැන් අර පමා වුණ කාලයේ හඳ වලාකුලින් වැසී යාම වගේ ජීවිතයේ ලෝභයෙන්, දේශයෙන්, මෝහයෙන් පිරි දුක් වැඩි වෙන කාලය. ගෙදර හිටියත්, කැලේ හිටියත්, පන්සලේ හිටියත් මේ පමාව නම් පාවිච්චි කරන්නේ හඳ අඳුර වෙනවා වගේ ජීවිතය අඳුර වෙනවා. ලෝකයා කල්පනා කළාට දේශපාලනයට හරි පළාත් සභාවලට හරි සල්ලි වලට හරි සියල්ල ලබා දෙන්න පුළුවන් කියලා. ඒවට ලබා දෙන්න පුළුවන් ඔය කැම්බීම්, ඇඳුම්, පැළඳුම්, යාන වාහන, නිවාස දේවල් විතරයි. අර කෙලෙසෙන ස්වභාවය වළක්වන්න ඒවට බෑ. අන්නේ කෙලෙසා ගන්න නැතුව ජීවත් වීම සහ කෙලෙසෙන ස්වභාවය අයින් කර ගැනීම කියන දෙකම අපට කරන්න පුළුවන්. එහෙව් ජීවිතයක් බෞද්ධ ජීවිතය කියලා කියන්නේ. එතකොට මේක තමන් ආරම්භ කරන පාත්තාගෙන යන්න ඕන ජීවිතයක්. තම තමන් වශයෙන් තමයි මේ ශික්ෂණයටපත් වෙන්න ඕන. මට මතකයි මගේ ළමා කාලය තුල මෙන්න මේ වගේ කියමනක් මම අහලා තියෙනවා. උදෑසනම අවදි වී ඔබගේ මිදුල හැමදින්න.
ඒ විට ලෝකෙම පිරිසුදු වේ. ඒ හැම ගෙදරටම මිදුලක් තියෙනවානේ. තම තමන්ගේ මිදුල අතු ගා ගන්නවා නම් උදේින් ලෝකෙ පිරිසුදුලා ඉවරයි. වැටගාවට ගිහිල්ලා ඉදලින් අල්ලගෙන ඉදරට ටිකෙන් මිට අනිත් පැත්තට හරවලා අනිත් දෙර මිනිස්සයාට බනින්න ගියොත් මිදුල අතු ගාලා නැහැ කියලා. ඒක තමන්ගේ මිදුල අතු ගා ගන්න අනුන්ගේ අර්ධ හොයනවා. අරකින් කියන්නේ මිදුල අතු ගන්න කියන එක නෙමෙයි ඔය. තම තමන්ගේ සිත පරිස්සම් කරගන්න. ඒකට ලෝකයක් ලස්සන වෙනවා. ඒක අපි පෞද්ගලිකව හැදෙන්න ඕන දහමක්. මොකද අපි මේකට සමීප වෙන්නේ නැත්නම් අපි ඒකෙන් උකහා ගන්න ඕන දේවල් ගන්නෙ නැහැ. එහෙනම් මොකද වෙන්නේ? අපි ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන්, වෛරයෙන් වැඩෙමින් ජීවිතේ ලබාගත් ජීවිතයේ අවාසනාව කරා ගෙන යමින් ඉන්නවා. එතකොට ජීවිත අවසානය දක්වාම පුබ්බේ පාජ්‍යත්වා. අර පච්චාසෝ නපමජ්ජති වළංගු කරන්න කාලයක් නැහැ. අනේක තේරුම් ගන්න හම්බුනොත් 15 වෙනුත් පුළුවන් 20 වෙනුත් පුළුවන් 30 වෙනුත් පුළුවන් 40 වෙනුත් පුළුවන් මේ නොපමාව ආරම්භ කරන්න. නොපමාව ආරම්භ කරන්නේ නැත්නම් අර හඳ වැහිලා ගිය වලාකුළු ටික අයින් කරන්න බෑ වගේ ජීවිතෙන් අඳුර අයින් කරන්න බෑ. මේක ඔබ සමීක්ෂණයක් කරලා බලන්න මෙහෙම. සාමාන්‍යයෙන් මේ පාරේ යනකොට නැත්තම් නිවසේ ඉන්නකොට මොන ගැහෙන චරිත ගැන කල්පනා කරලා බලන්න. කල්පනා කරලා බලන්න පොඩ්ඩක් අත ටිකක් එකතු කරගන්න. ආගමක්, රටක්, ජාතියක්, කුලයක් පිළිබඳ උණුසුම හිතට ගහපු නැති පුංචි ළමෙක් ගැන කල්පනා කරලා බලන්න. දුකසේ ඉන්නවද සතුටින් ඉන්නවද කියලා ඔබට තේරෙවි. අවුරුදු 20ක් 25ක් විතර ගියාට පස්සේ රැකියාවකුත් නැත්නම් විවාහයක් සම්බන්ධ හම්බුනේ නැත්නම් පොඩ්ඩක් ආතතිය වැඩි නා. දැන් ඉස්සර තරම් සතුටින් නැහැ ප්‍රශ්න තියෙනවා කියලා කියයි. අවුරුදු 40ක් 45ක් ගින් ආර්ථිකයත් හොඳ නැත්නම් දරුවන් විවාහ කරගන්නත් බැහැ තමනුත් අසනීපෙන්න. ඒ තරම් හොඳ මට්ටමක් නෙවෙයි නා. දැන් ඉස්සරට වඩා කරදර වැඩි කියලා කියයි. ඔය සියල්ල කරදර මැද ජීවත් වෙලා අගට ගිහින් ජීවත් වෙන 80ක 90ක. ජීවිතේ සන්තෝෂයක්ම නැත්නම් අවුව දැක්කත් තරහ එනවා නම් වැස්ස දැක්කත් තරහ එනවා නම් බලන්දාවත් තරහන් එනවා නම් බලන්දාවේ නැතත් තරහ එනවා නම් සියලුම දේවල් වැරදියට නම් පේන්නේ. දැන් මොකද වෙලා තියෙන්නේ? මොනම සන්තෝෂයක්වත් නැහැ ජීවිතේ. නායට අඳුකල වගේ පේන දකින අහන හැම එකක්ම නිසා කේන්තිය නම් ඇවිස්සෙන්නේ. දැන් සතුට වෙන්න පුළුවන්ද ජීවිතේ? ඔබට පේනවද ළමයාගේ සිට මහල්ලා දක්වා මෙන්න මේ ඉරණමේ යනවා බුදුසහම තේරෙන්නේ නැති අය? මම කියවලා තිනවා මේ රටේ හිටපු ඉන්න ලේඛකයන් පෞල් ජීවිත පිළිබඳව කළපු විමර්ශනයන් අඩංගු පොත්පත් ගොඩාක්. මේවෙන් කියවෙනවා හොඳට තිබෙන ජීවිත ක්‍රමෙන් අවුල් වී යන හැටි. ඒ අවුල අර වැරදි ආචාර ධර්මයන් තුල. ආචාර ධර්ම කියන්න බෑ. දුරාචාර ධර්මයන් කියනවා ඒකට. වැරදි ආචාර ධර්මයන් එකතු කර ගැනීම තුළ තමයි ජීවිත අවුල් වෙගෙන යන්නේ. එහෙනම් අපට අප පිළිබඳ වගකීමක් තියෙනවා. පරලෝ යනකොට අපේ අම්මා අපි සමග එන්නේ නැහැ, තාත්තා සමග එන්නේ නැහැ. අම්මට බේර ගන්නත් බෑ, තාත්තට බේර ගන්නත් බෑ. අපට උරුමයි පවෙන් පරලෝ යාම, පිනෙන් පරලෝ යාම, වනාන්තරයට ගිහින් ධර්මයේ දන්නේ නැතුව තපස් රැක්කොත් ධානයෙන් පරලෝ යාම. ඔබ තෝරාගන්නේ කොහොමද? ඔබට පරලෝ නොයාම බැරි නම් පිනෙන් පරලෝ යාම තෝරා ගන්න ඕන. එහෙනම් ගත කරන්න ඕනේ ජීවිතේ. අන්න එතකොට ගස්වැල් වලට, සතා සතුන්ට, වටපිට පරිසරයට, සමාජයට, අසල්වාසීන්ට කාටවත් අවඩක් කරන දෙයකට පෙළඹෙන්න බැරුව යනවා. මොකද ඒකට තමන් වග කියන්න ඕන නිසා. අන්න එහෙම ජීවිතය මෙලොවට සීමා කරන්නේ නැතුව එහි අනාගත ප්‍රක්ෂේපණයක් මතු ජීවිතය කියලා කියන්නේ. ගත කරපු ජීවිතේම ප්‍රක්ෂේපණයක් අනාගතය. එහෙම Tamanට අදාළ අනාගතයක් තියෙනවා කියලා තේරුම් අරගෙන ඒක යහපත් කර ගන්න ඕන නම් ගත කරන ජීවිතය යහපත් වෙන්න වෙනවා. ඉවක් බවක් නැතුව සතුන් මරලා, ඉවක් බවක් නැතුව හොරකම් කරලා, ඉවක් බවක් නැතුව බොරු කියලා, ඉවක් බවක් නැතුව ඊර්ෂ්‍යා කරලා ඔය මේ සමහර චරිත පිළිබඳව මේ
ගීතවලක් තියෙනවා. එහෙම නැත්නම් සමාජයත් නම් කියලා තියෙනවා. ඔය ජාත්‍යන්තර පුවත් බෙදා හැරීම පිළිබඳ ප්‍රසිද්ධ ඒජන්සියක් තියෙනවා රොයිටර් කියලා. ගමෙත් ඉන්නවා රොයිටර්ලා. මොකද ඒ රොයිටර් කියලා නම තියලා තියෙන්නේ. පල්හැලි හොය අනිත් අයට කියනවා නම් එයා රොයිටර්. රොයිටර්ලා එකතු කරන්නේ ඒ රොයිටර්ලා පින් නෙමේ පවුනේ. අර රටේ තොටේ ඇති වගතුග හොය දවසක් ගමවට ඇදුනා කියලා මට මතකයි ගීතයක් තියෙනවා. ඒක හොයලා තියෙන්නේම ඇද පළදු ඔක්කොම ටික. අන්න එහෙම ජීවිතයකට යන්න එපා කියලාමයි පෙන්වන්නේ. ඒව තුල අම්මයි තාත්තයි සහෝදර සහෝදරියයි සියල්ල එකට හිටියට ඇතුළතින් ඈත් වෙනවා. මෙන්න මේ ඇතුළතින් ඈත් වෙන ජීවිතයක් ගත කරන්න එපා කියලා බුදුදහමෙන් පෙන්වන්නේ. කිරිහා පැනිසේ කියන වචනයෙන් පෙන්වන්නේ අද වගේ මෙහෙටත් හෙට වගේම අනිද්දාත් අප්‍රසන්න මානසිකත්වයක් කෙනෙක් වෙනින් හදාගන්න නැතුව ජීවත් වෙන්න පුළුවන් නම් හෙටත් හොඳයි අනිද්දාත් හොඳයි. නමුත් අපිට එහෙම බෑ නේද? අපි මොකද කරන්නේ? සහෝදරත්වයේ පරණ වෙනවා. විවාහයේ පරණ වෙනවා. අසල්වාසීත්වයේ පරණ වෙනවා. ඒ මොකද පරණ වෙනවා කියන්නේ? පහු වෙනකොට කොහු වෙනවා කියලා මේකට කියන්නේ. ඒ ලෝභය, ද්වේෂය, මෝහය හිතේ වැඩෙන නිසා වෙන මොකක්වත් නෙවෙයි. ඒ නිසා අපට පුළුවන්කමක් තිබෙනවා නම් වරදක් වුණාම ඒකට සමාව දීලා අලුතෙන් හිතන්න. වරද කරන පුද්ගලයාටත් ආය වැරද්ද කරන හිතන්නේ නැතුව වැරද්ද ආය කරන්න හිතාන බොරුවට සමාව ගන්න නැතුව ඇත්තටම වරදක් කරන්න සමාව ගන්න. මම දකිනවා වසර 15ක් 20ක් 30කට ඉස්සෙල්ලා වෙන්න ඇති 20කට 25කට ඉස්සෙල්ලා අහම්බෙන් නාට්‍යයක්. මේ නාට්‍යයේ වනාන්තරයේ ගවේෂණය කරන්න යන මහාචාර්යවරයෙක්. වනාන්තරයට යන්න කෙනෙක් නැහැ. ගමට ගිහිල්ලා කෙනෙක් එක්කලා යනවා. පාර පෙන්නන්න. ඉන් රැ වෙනකොට දැන් මෙයා ගෙදර එන්න ඕනයි කියලා කියනවා. බලපුවාම මොකද මෙයාගේ නම අලුත වැදපු හාදයා. එයා කියනවා මම විරිදකින් ඇඟලා කවදාවත් ඉඳලා නැහැ. එහෙනම් මම යන්නම් ගෙදර කියලා. සමීක්ෂණය ඉවර වෙලා ආපහු එන්න එනවා. බලපුවාම එයා දරුවෝ දෙන්නෙක් ඉන්න තාත්තා කෙනෙක්. මොකද අලුත බැඳපු හාදයා වෙන්න කියන්නේ කියලා අහනවා. මේ අලුත බැඳවාගේ දෙන්නා ඉන්නේ හින්දා කියලා කියනවා. දරුවෝ දෙන්නෙක් හිටියා. ආන්න ඒක මම කියන්නේ. පරණ වෙන්නේ නැතුව ජීවත් වෙන්න නම් ලෝභ දේශ මොහ වැඩෙන්නේ නැති වෙන්න ඕන හිතේ. ඒ නිසා වුණුන් දුරස්ත වෙන මේ පෘථග්ජන ජීවිතෙන් අයින් වෙන්න ඔබට පුළුවන් නම් දුරස්ත වෙන්න එපා කවදා. මේ කයෙන් ඈත් වීම නෙමෙයි මේ පෙන්වන්නේ. සිතින් ඈත් වීම. මේ තමයි මිනිසා දුකටපත් වෙන හැටි. මේ සඳහා අදාළ දහම් කරුණු බිඳක්වත් මම මේ ධර්ම දේශනාවේදී කියවේ නැහැ. මතක තියාගන්න. ඒකට අදාළ කරුණු ටිකක් ඊට පස්සේ තියෙනවා. ඒක ඔබ තේරුම් ගන්න. සිත අපිරිසුදු වෙන්නේ කොහොමද කියලා. එසෙන් කනෙන් නාසයෙන් අරමුණු ගන්න යාමේදී. අරමුණට එන දේවල් මමත්වෙන් ගැනීමේදී. මම කියන්නේ බුදුදහමේ කයට නෙමෙයි. අරමුණට එන දේ මමත්වෙන් ගැනීමට. එතකොට බුදුසාමයේ පෙන්වනවා ලෝභය, ද්වේෂය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය ඒවා මම වුණාම මිනිස්සු දුකටපත් වෙනවා. ඒ මම පාවිච්චි කරන්න එපා කියලා බුදුදහම උගන්වන්නේ. ඒ මම මරා දාන්න කියලා බුදුදහමේ උගන්වන්නේ. අන්න ඒකට කියනවා පච්චාසෝ නප්පමජ්ජති. ඒ ටික අයින් කරගන්න පුළුවන් බුදුදහමේ අනිත්‍ය උදව්වෙන්. කෙස්වල අනිත්‍ය නෙමෙයි, ලොන්වල අනිත්‍ය නෙමෙයි, මල්පර වෙන අනිත්‍ය නෙමෙයි, ලෝභය, ද්වේෂය, මෝහය අනිත්‍ය උදව් කරගන්න ඕනේ. ඒ ගැඹුරු වචනයක් විතරක් අගට මම මතක් කළේ. ඒක තේරුම් ගන්න පුළුවන් නම් ඔබට එහෙනම් අපිරිසිදු යන මාර්ගය යෝචපුබ්බේ පමජ්ජිත්වා තේරුම් ගත්තාම පච්චාසෝ නප්පමජ්ජති. කොතරම් දුරට එහාට යන්න පුළුවන් අන්තිමට රහත් ඵලයෙන්ම නුපමාව සම්පූර්ණ කරන්න පුළුවන්. එතන දක්වා එන උපමාව දිනුනොයි. ඒ නිසා බුදු සමයේ තියෙන්නේ පමාවයි නුපමාවයි විතරයි. සම්පූර්ණ බුදු සමයේම පමාවයි නුපමාවයි විතරයි. පමාව වෙන සාදුකටපත් කලයි නුපමාව වෙන සාදුකින් මොදවයි. තේරුම් ගන්න උත්සාහ කරන්න. මීට වඩා ඔබට කාලය දෙන්න බෑ මං හිතන්නේ. එබැවින් ඔබට ගැළපෙන පරිදි පාලි පාවිච්චි කරන්නේ නැතුව එච්චර ධර්මයේ වචන පාවිච්චි කරන්නේ නැතුව ඔබේ ජීවිතය, ඔබේ මොළය, ඔබේ සිත පිළිබඳව විවරණයක් මම ඉදිරිපත් කළා. එහෙනම් මේ උගන්වන්නේ ගෙදර අතෑරලා පන්සලට ගිහින් ඉඳගෙන ඉන්න, බෝධිය ගාවට ගිහින් වාඩි වෙලා ඉන්න,
දිනපතා මල් පහන් පූජා කරන්න එහෙම එකක් නෙමෙයි උගන්වන්නේ. එදිනෙදා ජීවිතයේ අවුලකින්තරව ගෙනියන්න. එතකොට අර ඔක්කොම නොකොලත් සන්තෝෂය තියෙයි. මේ ටික අවුල් කරගෙන ගිහින් මල් පූජා කළාට සන්තෝෂය හම්බ වෙන්නේ නැහැ. එතකොට ගෙදර කරදරයක් වෙලා මල් පූජා කරන්න යන්න දුකින් පලා යන්න. ආපහු ගෙදර එනකොටම ආයෙත් වහ කඳුරු වගේ ගෙදර. ඒ නිසා Taman ජීවත් වෙන තැන ගැටීම් ඇති නොවන සුන්දර පරිසරයක් බවට පත් කරගන්නට මේ සිත කෙලසා ගන්න නැතුව ජීවත් වෙන්න ඕන. ඒ නිසා ඔබේම හතුරා ඔබ ළඟ ඉන්නේ. ඔබ නෙමෙයි, ඔබේ කය නෙමෙයි. බුදුන් වහන්සේ වදාරනවා අන්තරා මල කියන සූත්‍රයේ මේ හතුරු ටික. අන්තරා මල, අන්තරා අමිත්තා, අන්තරා සපත්තා, අන්තරා පච්චද්දික, අන්තරා වදක. ඔන්න ලක්ෂණ වචන ටික. ඔය සිතේ තියෙන ලෝභයට, දේශයට, මොහයට තියලා තියෙන නම් අන්තරා මල ඇතුළත තියෙන මලකඩ, අන්තරා අමිත්තා, අමිත්‍රයෝ, වදකයෝ. දන්නවද ඔබේ කවුද කියලා? පච්චත්තික, පසමිතුරෝ. ඒ කියන්නේ ඔබේම හතුරු ටික ඔබේ සිත ඇතුලේ ඉන්නවා. අන්න ඒ ටික අයින් කරගන්න ඕන ජීවත් වෙනකොට. ජීවත් වෙනකොට ඒක අයින් කරගන්න ජීවිතයක ගත කරන්න ඕන. ඒකට ඔබට ගැළපෙයි ගෙදර ඉන්නකොට ගිහි විනය. පහනක ඉන්නකොට පැවිදි විනය පැලෙවි. ඒ බාහිරින් පේන මට්ටම තමයි ගිහි විනය පැවිදි විනය කියන්නේ. අන්තිමට ඒක ස්කන්ධ පංචකයේ අනිත්‍ය කියන එකයි ක්‍රියාත්මක වෙන්නේ. ඒක තේරුම් ගත්තම. ඉතින් ඒ නිසා මේ වගේ දවසක ටිකක් නිවාඩු තියෙන දවසක කෙනෙකුගේ සංවිධායකත්වයෙන් පිරිසක් එකතු කරගෙන ඔවුන් ධර්ම ශ්‍රවණයකට යොමු කරනවා. ඒ ධර්ම ශ්‍රවණයට ඔබට කාලය ලැබෙනවා. ඒ ධර්ම දේශනාව ලෝකේ පුරා විකාශනය වෙනවා. තව බොහෝ පිරිසක් නරඹනවා. ඒ වගේ ධර්ම දානයක් බවට පත් වෙනවා. ගැඹුරු වුණත් ඒකත් අදාළ පිරිසක් ඉන්න පුළුවන්. මූලික කාරණේ වෙන්න ඕනේ ඒක. ඔබ ආසනයක සහ පිරිසට ධර්ම දානය ලබා දෙන එක තමයි සබ්බදානං ධම්මජානං දිනාති. පුණ්‍යානුමෝදනාව කරන එක මූලික කාරණයක් වෙන්න ඕනේ. ඒක පස්සේ කරන්නත් පුළුවන්. ඒක බණ නොකියුවට දාන සහ පරිස්කාර පූජා කරලා ගෙදරදී කරන්නත් පුළුවන් ඒක. ත්‍රිපිටකේ නම් නිල පුණ්‍ය කර්මයේ වශයෙන් පෙන්වන්නේ ගෙදරදීම දානය පූජා කරලා පරිස්කාර පූජා කරලා මේ ගෑයට පින් දෙන්න කියලා. මොකද ගෙදරනේ ඕගොල්ලෝ ඇවිදින් ඉන්නේ. පින් අනුමෝදන් වෙන්න කැමති නම්. අපි යන තැනට එනවා කියලා නෑ. පරදත්ත උපජීවියා කියන එක කෙනා ගෙදර ඇවිත් ඉන්නවා කියලා පෙන්වන්නේ. ඒක පැහැදිලි කරන්න මෙතන කාලය නෙමෙයි. දෙවෙනි වශයෙන් ඒක කරාට කමක් නැහැ. මොකද ඒක අපිට මේ කලක් තිස්සේ ආ වූ මාධ්‍ය සංස්කෘතිය තුළ අපිව දාලා තියෙන තැනයි. දැන් මොකටද මේ බණ කියලා තියෙන්නේ? අහන්නද පින් දෙන්නද? මෙතෙන්ද අපි වැටුනේ ඇයි මං අහන ප්‍රශ්නය? දානය සහ පරිස්කාර පූජා කරලා පින් දෙන්න gedara පින්කමක් තිවියදී ඇයි බණ යොදාගත්තේ පින් දෙන්න? ඒක මාධ්‍ය විසින් අපි දාපු අමාරුවක්. අදටත් බණ තියෙන්න ඕනේ. ඒකට 10ක් තියෙන්න ඕනේ. ඒ ධර්මාවබෝධය සඳහා, ධම්මැස පෑදීම සඳහා. අනේ පරමාර්ථය උතුම් කරගන්න, චේතනාව ඉස්සර කරගන්න. එමයි වෙන්න ඕන කාරණාව. එබැවින් ධම්මැස පාදා ගැනීම සඳහා ඔබට මෙම කරුණු පැහැදිලි කිරීම හේතු වාසනා වේවායි කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් කල් වේලා ගත වී ඇති බැවින් ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. සබ්බහිතයෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං මේ උතුම්